කුස පාල කරනට සමිනු ඉදිරියේ අපරත්නා නොසැලෙන සල අට ජය ජය වේ යමු අපි තුමන් හමුවට නයාතු කිපුදා සමිරුන් හටගී ඕහිය නගමු අපි වෙදා ඇතුළු වන්න වැදවැටෙන්න බිමට පහත් වී අපව මැව්ව දෙවි සුරුලට වඳිමු දනනවා එතුමෝ වෙති අප පරවන් දෙවි සුරානෝ අපිව මොෙතුමන් අතයට රැකෙන බැටළුවෝ ප්‍රමන් සහෝදර සහෝදරයනි බංකුවල මාක් එකක් තියෙනවා ඉඳ ගන්න ඕන තැන් ඒ කතරේ තියෙන තැනද බලන්න ඉන්න ඉස්සරහා තව ඉඩ තියෙනවා ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්නට පුළුවන් දුරස්ථභාවය තබා ගන්න දිව්‍ය පූජාව තුළ මාස්ක් එක දාගෙන ඉන්න නිරෝධාන පිළිවෙත් වලට අනුව දිව්‍ය පූජාව තියන තව ඉස්සරහා බංකුවල ඕන තරම් ඉඩ තියෙනවා ඔබට අසුන් ගන්නට පුළුවන් දිව්‍යාගය ආරම්භ කරන්න සූදානම් වෙමු ස්වාමින් වහන්සේ තම ජනතාවගේ ශක්තිය වනසේක එතුමානෝස්තිය රාජාශේක යටලත් අයට ගැලවීමේ බලකටුව වනසේක ස්වාමිනිය වහන්සේගේ සෙනග මුදා ඔබගේ උරුමයට ආශිර්වාද කළ මැනව ඔවුන් පෝෂණය කරමින් ඔවුන් මත සදහටම රජකම් කළ මැනව පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් ආමේන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් බසියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා මගේ ආදර ප්‍රේමාන්තනි සාමාන්‍ය සමයේ 12 වෙනි ඉරිදිනයි අපි පූජාවටයි සහභාගී වෙන්නේ අද උන්වහන්සේ ඔබව මාව බිය නොවන්නට කියලා ඔබට මට ආරාධනා කරනවා ඔබගෙන් මගෙන් ඉල්ලනවා ජෙරමියා වටපිටාවේ කසුකුසුව ඇහෙද්දී ස්වාමින් වහන්සේ තුල යැපෙන විදිය අපි දකිනවා පළවෙනි කියවීමේ දෙවෙනි කියවීමේ ආදම්ගේ පාපී ක්‍රියාව සහ ජේසුගේ දයාවේ ඒ වරප්‍රසාදයේ අරුම පුදුම ගතිය ගැන කතා කරනවා එනිසා මුළු මනුෂ්‍ය සංහතියටම ගැලවීම දුණු ජේසුගේ ආදරය අයිති කරගෙන ජීවිතේ හැම අභියෝගයකදීම බිය නොවි මුණ දෙන්නට වරම් ශක්තිය ඉල්ලලා අපි මේ දිව්‍ය ආගය තුල මැදිහත්ව යාඥා කරමු සුළු මොහොතක් නිහඬව දෑත් වැඳගෙන දෙනෙස් වස්සාගෙන හිස පහත් කරගෙන අපි අතින් උණු සෑම සියලු පාපයකටම සමාව ඉල්ලා යාඥා කරමු සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එයින් භාග්‍යවත් කන්නේ මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මගේ සහෝදරවරුනි ඔබද මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි සියලු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව
ස්වාමීනි කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව උන්වහන්සේගේ දයාබල දනන් හට සාමය වේවා. දෙවි ස්වාමීනි ස්වර්ගයේ රාජානනි සියලු බල ඇති දෙවි පියාණනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. වහන්සේගේ ගුණ වර්ණනා කරමු. වහන්සේට වන්දනා කරමු. වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. වහන්සේගේ මහත් මහිමය නිසා වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර ස්වාමීනි ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාච බාලකයන්නි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරන වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින වහන්සේ අපගේ යදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධ තනන් වහන්සේ වහන්සේම එකම ස්වාමින් වහන්සේ වහන්සේම එකම පරමෝත්තමයන්න් වහන්සේ වහන්සේම ආමෙන්. අපි යාඥා කරමු. අපගේ රැකවරණයද මාර්ග උපදේශක ආනන්ද වන දෙවි පියාණනි වහන්සේගේ ප්‍රේමයේ පවතින සෑම දෙනට වහන්සේ නිසි මඟ පෙන්වනසේක් වේද. එහි නුඹගේ ශ්‍රී නාමය කෙරෙහි ගෞරවයෙන්ද බය භක්තියෙන්ද යුතුව වහන්සේගේ ප්‍රේමය තුළ පවතිනු සඳහා අප හෘදයන් පුරවාලුව මැනව. මෙකි දෙබා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයාණන් සහ අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. බඩිවන්න පළවෙනි කියවීම. පළමුවන දේව ප්‍රකාශනය ජෙරමියා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. කස කුසුව මට ඇසේ. අවට ඇත්තේ බීතියකි. අපි ඔහු ප්‍රතික්ෂේප කරමු කියා මගේ හිතමිතුරෝ පවා කියති. මාගේ වැටීමද ඔවුහු බලා සිටිති. සමහර විට ඔහු රැවටෙනු ඇත. එවිට ඔහු පරාජය කොට ඔවුන්ගෙන් පලිගන්නට අපට පුළුවනැයි ඔවුහු කියති. එහෙත් සමිඳුනි ඔබතුමානෝ මහා යුධවීරයෙකුසේ මා සමග සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය. ඔවුහු ජය නොගන්නෝය. ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔවුහු ලජ්ජාවට පත්වන්නෝය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේය. සෞබලති සමිඳුනි සැදැහැවතුන් පිරික්සන මාගේ සතුරන්ගේ සිතහද විනිවිද දකින ඔබතුමානන් මාගේ සතුරන්ගින් පලිගනු දැකීමට මට වරදුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි. සමිඳුන්ට ගී ගයන්න. එතුමානන් පසසන්න. මන්ද එතුමානෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක. දේව වචනය මෙසේය. වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබේ පිළිතුර අහෝ සමිඳුනි ඔබේ මහත් ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. අහෝ සමිඳුනි ඔබේ මහත් ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. සමිඳුනි ඔබේ මහත් ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. ඔබතුමන් උදෙසා මම අපවාදයට ලක්ුණේ මාගේ මුනේ
මුලාවෙන් වැසී ඇත්තේය මාගේ සොයුරන්ට මම නාදුනන්නෙක් වෙමි මාගේ මවගේ පුත්‍රයාණන් හට මම විදේශිකයෙක් වෙමි ඔබේ මාත් ප්‍රේමයෙන් අපට පිළිතුරු ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේය ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැවරී ඇත්තේ එහෙත් සමිඳුනේ මාගේ අයදුම ඔබට අනේ දෙවිඳුනේ ඔබ නිසි වේලාවට මට පිළිතුරු දුන මැනව ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැලවීමේ පොරොන්දුව ඉටු කරන නිසා මට උත්තර දුන මැනව සමිඳුනේ ඔබේ ආත්මයෙන් අපට පිළිතුරු දුනනව සමිඳුනේ ඔබේ තිරපෙම යහපත් බැවින් මට පිළිතුරු දුන මැනව ඔබේ මා දයාව අනුව ඔබේ මූණ මා වෙත හැරෙව්ව මැනව පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝය දෙවිඳුන් සොයා යන්නෝ පිරිමත් වන්නෝය අහෝ සමිඳුනේ ඔබේ මාත්‍රයෙන් අපට පිළිතුරු මන්ද සමිදානෝ බිලිඳුන් හට සවන් දෙන සේක හිරගත වී සිටින තම සෙනග අත් නොහරින සේක අහසත් පුලවත් උන්වහන්සේට ප්‍රශංසා මන්ට ප්‍රශංසා කරත්වා අහෝ සමිඳුනේ ඔබේ මාත්‍රයෙන් අපට පිළිතුරු දුන මැනව දෙවන දේව ප්‍රකාශනය පාවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. එක මිනිසෙකු නිසා පාපයත් පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන් සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් මරණය මුළු මිනිස් සංහතියටම පොදුව පවතී. කිසිම නීතියක් ඇතිවීමට පෙර ලෝකෙහි පාපය තිබුණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධව පාපය ගණන් ගනු නොලැබේ. එසේව තිබියදීත් ආදම් පටන් මෝසෙස් දක්වා ආදම්මෙන් ආඥා කඩකිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කළේය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත් ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේම මරණයට හේතු වූ නමුත්
දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතුම හේතුවක් වූ බැවිනි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජනක ස්ථානයක සිටින්න. මිනිස්සත් බව රැගෙන අප අතර වැඩවිසූ සේක. උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙවා වදාළ සේක. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. එබැවින් මිනිස්සුන්ට බිය නොවන්න. මන්ද දැන් සැඟවී ඇති සෑම දේම හෙළි කරනු ලැබේ. සෑම රහසක්ම ප්‍රකට කරනු ලැබේ. මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය ඔබ දවාලේදී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය ගෙයි මුදුන් වලින් ප්‍රකාශ කරන්න. ශරීරය නැසුවත් ආත්මය නසන්නට නොපුළුවන් අයට බිය නොවන්න. ඒත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශ කරන්නට පුළුවන් තැනන් වහන්සේටම බියවන්න. ගේකුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද. එහින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න. ගේකුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනය. යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. එති යමෙක් මනුෂ්‍යයන් අභිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේද මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අභිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වඩිවන්න මගේ ආදර ප්‍රමාන්තයනි. අපි දන්නවා බයිබලයේ පොරොන්දු 5000කට වඩාක් තියෙනවා මගේ ප්‍රමාන්තයනි. බයිබලයේ පොරොන්දු 5000කට වඩා තියෙනවා. ඒ අතරින් වැඩියෙන්ම උන්වහන්සේ කතා කරන පොරොන්දුව තමයි ඔබගේ මට කියන දේ තමයි බිය නොවන්න කියන එක. ඇයි වැඩියෙන්ම කියන්න හේතුව අපි වැඩියෙන්ම බය වෙන නිසා. ජීවිතයේ එක සිද්ධි වලට අපි පුදුම විදිහට බයයි. බිය කියන ෆැක්ටර් එක, ෆෝබියා කියන ෆැක්ටර් එක යක්ෂයා මහ පුදුම විදිහට ඔබගේ මගේ ජීවිතය අල්ලගෙන ඉන්න තැන. එකයි ආදම් ඒව පව් කළයින් පස්සේ ඌ බයක් ආදම් ඒවට දාලා දෙවියන් වහන්සේ ඒදම් උයනට එනකොට ආදම් ඒව හැංගුනේ. වහගන්නේ බයත් එක්ක. ඒ කියන්නේ අපි ගොඩාක් දේවල් වහගන්නවා බය නිසා.
එතකොට ඒක ඒ බය නැති තැන මගේ ප්‍රමාන්තයනේ ඒ ආදරයත් එක්ක ඉන්න තැන බයක් දැනෙන්නේ නැහැ. ඒක උන්වහන්සේ 1 ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ අද ඔබට මට මතක් කරන්න. ජුවම් 1 ජුවම් 4 18 උන්වහන්සේ කතා කරලා කියනවා ප්‍රේමය අපි හැමෝම කියමු වචනය ඔබට වැටේ ප්‍රේමයෙහි කියන්න ප්‍රේමයෙහි බියක් ඇති නොවේ. බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බිය දුරු කරයි. බියවීම බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවන්නා ප්‍රේමයෙහි ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත. පරිපූර්ණ වී නැත. මගේ ආදර ප්‍රේමවන්තයනි එනිසා ජීවිතයේ බය කියන එක අපිව ජීවිතේ බුදුම විදියට කුරවල් කරනවා. ජීවිතේ බයක් එක්ක අපි කියනවා සමහරවිට ජීවිතේ ඉස්සරහට එන්නේ නැත්තේ සබකෝලයක් එක්ක බයක් එක්ක චකිතයක් එක්ක ජීවිතේ කොච්චර දේවල් අපි හංග ගන්නවද වහ ගන්නවද බයත් එක්ක. ඒතර අද ඔබ උන්වහන්සේ මෙච්චර බයිබලයේ කියනවා නම් බය වෙන්නට එපා කියලා මගේ ආදර ප්‍රේමවන්තයනි එහෙනම් ඔබ ඒ ගැන ඔබ සැබවින්ම නතර වෙලා හිතන්නට ඕනේ ඔබ ඇත්තටම මොනවටද බය කියන එක. ජීවිතයේ මේ බිය කියන එකත් එක්ක ඔබ ඩීල් කරේ නැත්නම් ඔබගේ ජීවිතයේ බය කියන එක ඔබ අඳුරගත්තේ නැත්නම් මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ ඒ අඳුර ගන්න නොගන්න තැන ඔබ ජීවිතේ දන්නේම නැතුව ඔබ ගොඩාක් දේවල් වලට වහල් වෙනවා. ඒ බය නැති කරගන්න බයත් එක්ක ඔබ සරණයක් සංරක්ෂණයක් ජීවිතයේ මුක්කුවක් කරගෙන පුද්ගලයන්ට වහල් වෙනවා. ඔබ රැවටෙනවා ඒ බයත් එක්කම මගේ ප්‍රේමවන්තයනි. ඔබගේ ජීවිතයේ ඒ ඇත්ත නිදහස ඒ ජීවිතයේ කැපැසිටි එක එළියට එන්න දෙන්නේ නැහැ. ඒ බයත් එක්ක ඔබ කටයුතු කරද්දී. ඒ නිසා තමයි බය කියන එක ඔබ ගැන ඔබ නතර වෙලා හිතන්නම ඕනේ. ඒක හොඳට මේක හරි ලස්සන කාලයක්. ඒ බය ගැන කතා කරන්න. අපි මේ දවස්වල බයම මොනවටද? මාස්ක් එක ගලවන්න නැතුව කියන්නේ. මොකද්ද? කොරෝනාවට. ඒ කියන්නේ මගේ ප්‍රමාණතනේ ඒක සම්පූර්ණ වැරදි දෙයක්. අපි කොරෝනාවට බය වෙන්නේ නැහැ. අපි මොනවද කොරෝනාවට බය වෙන්නේ? මගේ ප්‍රමාණතනේ. තේරුණාද? කොරෝනාටත් අධිපත්‍යානන්ව අයිති කරගන්න බය වෙන්නේ. දැන් බය සහ පරිස්සම කියන්නේ දෙකක්. අපි කවදාවත් බය වෙන්නේ නැහැ. හැබැයි පරිස්සම් වෙනවා. හිතන්න මේ ෆෑන් එකේ තට්ට. දැන් ෆෑන් එකේ කරකෙද්දි ෆෑන් එකේ තට්ට තියෙනවා. එතකොට මේ ෆෑන් එක තට්ට අපි ඒක ආවරණය කරලා තියෙනවා ෆ්‍රේම් එකකින්. ෆෑන් එක මොකද ඒ තට්ට ආවොත් එහෙම ඒකට අත දැම්මොත් එහෙම කැපෙන නිසා. පරිස්සම් වෙනවා ඒක. තට්ටට බයයිද? ෆෑන් එකේ තට්ටට බයයිද? නෑ නෑ බය වෙන්නේ මේ. ඉතින් ඒක නිසා දැන් ඒක අනික් පැත්තට ගත්තාම කොරෝනා අපි ගණන් ගන්නෑ. මොනවාද කොරෝනා? අපි මොනවාද අපි විශ්වාස කරන දෙවියන් වහන්සේව මාස්ක් එක ගලවගෙන පල්ලියට එන්නේ. එහෙම එන්න එපා. ආයි හරවලා යවනවා. තේරුණාද කියන එක? එහෙම බෑ. පල්ලිය ඒ කියන්නේ ඔබ පරිස්සම් වෙනවා කියන එක වෙනම දෙයක්. අත හොදගෙන ෆුට් බාත් එකෙන් කකුල් දෙක සැනිටයිසර් කරගෙන තේරුණාද ටෙම්පරේචර් මැනගෙන ඔක්කොම කරගෙන තමයි ඇතුළට එන්නට ඕනේ. මාස්ක් එක අපේ පල්ලිය ඇතුලේ දාගෙන ඉන්නට ඕනේ. මොකද ඒ කේටය වැටුනොත් එහෙම ඒකෙන් හදිස්සියවත් කොරෝනා දෙවනි රැල්ල ආවොත් එහෙම සෙකන්ඩ් වේව් එක ආවොත් එහෙම ඒකෙන් බෝ වෙන්න පුළුවන්. දැම්ම මේකට හුරු වෙලා ඉන්න එක හොඳයි. ඒ නිසා එම ගියාදී දෙතුන් දෙනාට අක් ගාලා මාස්ක් එක උස්සගත්තා. හරි. කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමන්තනි අපි චුට්ටයි කපටි. තේරුණාද කියන එක? ඉතින් ඒක නිසා මගේ ප්‍රේමන්තනි පරිස්සම් වෙන එක වෙනම දෙයක්. බය කියන එක වෙනම දෙයක්. අපි කවදාවත් කිසිම දෙයකට බය වෙන්න බෑ. ඔබගේ ජීවිතේ ඔබ බයත් එක්ක නතර වෙලා ඩීල් කරන්න ඕනේ. එනිසා ඔබ බලන්න නතර වෙලා ඔබ මොනවටද බය? ජීවිතේ ඔබ පරිණත වෙද්දී මේ ජීවිතේ එක බය ඔබගේ ජීවිතෙන් ගැලවෙන්නට ඕනේ. මනුෂ්‍ය බය සහ දේව බය. මනුෂ්‍ය බය සහ දේව බය. ඒ කියන්නේ ලෞකික බය සහ ලෝකෝත්තර බයක්. මේ දෙකේ බයවල් දෙකක් මගේ ප්‍රේමවන්තයනි. ඒක ඔබගේ මගේ ජීවිතයේ ගැඹුරු අධ්‍යයනයේදී ඔබගේ මගේ ජීවිතයේ ෆෝබියාස් ඒක සයිකොලොජි වල ෆෝබියා කියලා හයිඩ්‍රෝෆෝබියා කියලා කියනවා. ඒගොල්ලෝ වතුරට බය අය. එක ෆෝබියා වර්ග තියෙනවා. එක එක්කෙනා එක දේවල් වලට බයයි. හූනෝෆෝබියක් තියෙනවා. කැරපොත ෆෝබියක් තියෙනවා. තේරුණාද? මකුළු ෆෝබියා බරපතල විදියට තියෙනවා. තේරුණාද කියන එක? දැන් මුන්ට මොනවටද බය වෙන්නේ මගේ ප්‍රේමවන්තයනි? කැරපොත අපට බය වෙන්නේ. ඔබ කැරපොත කෑ ගහලා දුවන්නේ. ඒ මොකක් කරේ අවුලක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මට ෂුවර් කරලා කියන්න පුළුවන්. පුංචි කාලේ බත් කවද්දී හප්පව පෙන්නලා තමයි කරපොත්තාව පෙන්නලා හප්පන්න බබා හප්පා ගිල්ලා බබා ඔයගල බත් කවලා තියෙන්නේ. ඔය ෆෝබියා එක ඔය බිය පුදුම විදිහට ඔබගේ ජීවිතය අරගෙන යනවා මගේ ප්‍රමාන්තයනි.
එනිසා තමයි ඔබ නතර වෙලා හිතන්නට ඕනේ මම මගේ ජීවිතේ කී බයවල් කිහිපයක්ම අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. මම මගේ තාත්තට බය වෙච්ච කෙනෙක්. මගේ තාත්තට මම බයයි. බය වෙලා හිටියේ දැන් බය නැහැ. දැන් තාත්තා මැරිච්ච නිසා නෙමෙයි බය නැත්තේ. ඒක මම ජේසුත් එක්ක ඩීල් කරපු නිසා දැන් මම බය නැහැ. මගේ තාත්තට බය වෙන්න ඒ කියන්නේ චුටි කාලේ ඉඳන්ම තාත්තට මම බය චරිතයක්. ඒ කියන්නේ තාත්තට මුණ දුන්නේ නැහැ. තාත්තට බයත් එක්ක මම ගනුදෙනු කරේ. ඉතින් තාත්තගේ විදිය තාත්තට ටිකක් කේන්ති යනවා. තාත්තා ටිකක් ලොකුයි සද්දන්තයි අඩි 6ක් විතර උසයි. දෙන්නත් අඩි මහතයි. තේරුණාද කියන එක. ඉතින් එයා කතා කරද්දී අපි නිකන් කකුල් දෙක අතපය ගහනවා එයාට. ඉතින් පුංචි කාලේ නම් තාත්තට කියනවා කියලා තමයි අම්මා බය කරේ. අම්මාව සත බය කර ගණන් ගන්නෑ. තාත්තට කියනවා. ඉතින් අපි ඉස්කෝලේ ගියේ කොළඹ සතියේ දවස් 5 හිටියේ මගේ ප්‍රමාන්තනි දෙහිවල ඇනෙක්ස් එකක. සෙන්ට් පීටර්ස් එකේ ඉස්කෝලේට යද්දි. ඉතින් තාත්තා හිටියේ කලුතර වැඩ කරේ කලුතර නිසා වීකෙන්ඩ් එකේ තමයි සතියන්තේ කලුතර යන්නේ. ඉතින් මගේ ප්‍රමාන්තනේ සඳුදා කියලා කියන්නේ ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. සිකුරාදා වෙද්දි තමයි ඔන්න අම්මා කියනවා තාත්තට කියනවා සිකුරාදා වෙද්දි බ්‍රහස්පතින්දා වෙද්දි ගන්නවා එක්ස්ට්‍රා මාජරින් පැකට් එක අම්මට ගන්නවා බටර් නැති වෙන්න උදව් වෙනවා. කුස්සියට මාර හොඳයි බ්‍රහස්පතින්දා හවස වෙද්දි. මොකද සිකුරාදා ගෙදර යනවා. තේරුණාද කියන එක. මගේ ප්‍රමාන්තනේ ඒක ෆෝබියා එකක්. තාත්තට ගොඩාක් ආදරේ ගරු කරනවා. හැබැයි ඒක අස්සේ තිබුණා බයක්. ඉතින් මට හොඳට මතකයි මේක මම අයිඩෙන්ටිෆයි කරගත්තේ ඩිවයින් රිට්‍රීට් එකේදී රිට්‍රීට් සෙන්ටර් එකේ අපි ඥානකාන්තිය ඉන හීලින් ප්‍රොසෙස් එක කරද්දී අතුලාන්ත සුවයේදී මට තේරුණා මම ජේසුටයි යාඥා කරන්නේ වැඩි හරියක් ජේසු අම්මා එක්ක ඉඳගෙන ජේසුට යාඥා කරනවා ශුද්ධාත්මයන්ට යාඥා කරනවා හැබැයි දේව තාත්තට පොඩ්ඩක් යාඥා කරනවා අඩු ගතියක් ඒක තේරුන්නේ නැහැ මට ඇයි තාත්තා කියද්දී දේව තාත්තයි මගේ ගෙදර තාත්තයි කනෙක්ට් වෙනවා දේව තාත්තටත් බයයි තේරුණාද කියන එක ඒ නිසා එයා ගාවට යන්නේ ඒ නිසා අම්මගෙම ගාව ඉඳගෙන තමයි වැඩේ කරගන්නේ ගොඩාක් වෙලාවට මට මතකයි ඉන හීලින් ප්‍රොසෙස් එකේදී අබ්බා ෆාදර් කියන ගීතිකාව කියන්න ගත්තා අබ්බා ෆාදර් කියන ගීතිකාව කියද්දී ඒක ප්‍රසිබිමේ ගායනා කරනවා ඒ ශුද්ධාත්මාලේපය ඇතුළට යද්දී මට මගේ තාත්තව පේන්න ගත්තා තාත්තා නැති වෙලා අවුරුදු 5ක් අදට මගේ ප්‍රේමාන්තනේ මගේ තාත්තව පේන්න ගත්තා. තාත්තට මම මගේ ජීවිතේ ඒ ආලේපිතට බය සම්පූර්ණයෙන්ම ගිහිල්ලා මහා ආදරයක් මගේ තාත්තට ඇති වුණා. මට මතකයි අද වගේ ඒ දවසේ ස්වර්ගය මගේ ඉස්සරහ ඇරුණා. දේව තාත්තට මම ඩිරෙක්ට් කතා කරන්න පටන් ගත්තා. මගේ ආදර ප්‍රමාන්තනේ දේව තාත්තගේ ආදරය අබ්බා ෆාදර් කියන ගීතිකාව කියද්දී දේව තාත්තගේ ආදරය මගේ ඇඟ හිරි වට්ටකන කිලි පොලා ගියා මගේ ප්‍රමාන්තනේ ඒ ආදරය දැනෙද්දී මම මගේ තාත්තට එදා දවසේ ඒ වෙලාවෙම ස්තුති කරන්න ගත්තා මොකද ඒ තාත්තට වෙච්ච බයත් එක්කයි මම හිර වෙලා හිටියේ ඒ බයත් එක්කයි මම තාත්තා හරහා දේව තාත්තගේ ආදරය එදා මුල් වතාවට එක්ස්පීරියන්ස් කරේ තාත්තගෙන් ඒ වෙච්ච අඩුව හිතලා කරපු දෙයක් නෙමෙයි ඒකත් එක්කයි මම දේව තාත්තගේ ආදරයට යොමු වුණේ මගේ ප්‍රේමාන්තේනේ මම අදටත් මගේ තාත්තට ගොඩාක් ආදරේ බය කියන එක අයින් වුණා ලොකු ගරුත්වයක් තාත්තා කියලා කියද්දී මගේ ජීවිතේ වීරයෙක් මගේ ජීවිතේ පරමාදර්ශයක් තාත්තා ජීවිතේ දේවල් කරපු විදිහ අදටත් මගේ ජීවිතේ මම අනුකරණය කරනවා තාත්තා මගේ ජීවිතේ අසනීපකදී අදත් මම තාත්තට කතා කරලා කියනවා දේශට කියන්න හැම දෙයක් ගැනම කියලා මගේ ප්‍රේමාන්තේනේ ඒතර ඒ බය අයින් වෙලා මම නිදහස් වුණා අපේ ජීවිතයේ හැම බයකින්ම අපි නිදහස් වෙන්නට ඕනේ ඒ ෆෝබියා කියන එක අද ජේසු කතා කරලා කියනවා ඔබ බිය නොවන්න මේ බය ඔබව ගොඩාක් දේවල් වලින් අහක් කරනවා ජෙරමියා කියලා කියන්නේ පළවෙනි කියවීමේ ජෙරමියා වයස අවුරුදු 17ක විතර කොළු ගැටේ ඉලන්දාරි කියන්නේ කාටද ඉලන්දාරි කියන්නේ දන්නවද මීනින් එක ඉල්ලන් අනුන්ගේ දැරියන් තේරුණාද කියන එක දැන් දැරියන් ඉල්ලන්නේ නැහනේ අරගෙන යනවා කෙලින්ම මගේ ප්‍රේමාන්තේනේ ඒක ඉලන්දාරි කියන්නේ හරි කොල්ලෙක් නම් ඉල්ලන්න ඕනේ දැරියන්ව තේරුණාද ඉලන්දාරි ඉතින් ජෙරමියා විවාහ වෙච්ච කෙනෙක්වත් නෙමෙයි ජෙරමියා කිව්වා ස්වාමීනි මම බාලයෙක් උන්වහන්සේ කතා කරලා කිව්වා ඔබ බාලයෙක් කියයි නොකියන්න මම ඔබත් එක්ක ඉන්නවා මගේ ජීවිතේ ඔබගේ ක්‍රියාවේදී ඔබගේ මෙහෙවර තුල මම ඔබත් එක්ක ඉන්නවා කියලා ජේසු කිව්වා දෙවියන් වහන්සේ කතා කරා ජෙරමියාට හැබැයි ජෙරමියා මහා පීඩා ප්‍රශ්න අස්සේ මහා අරගල අස්සේ ජෙරමියා ජීවත් වුණේ
දෙවියන් වහන්සේගේ කාර්යය කරද්දී දෙවියන් වහන්සේගේ සේවය කරද්දී මහා පුදුම විදිහට ජෙරමියාව මරන්න හැදුවා කුමන්ත්‍රණය කරා. ඒ කියන්නේ අපි කියනවා prophet of doom. ජෙරමියා කියපු දේවල් ඒ මිනිස්සුන්ට දිරුවේ නැහැ. ජෙරමියා ඒ මිනිස්සුන්ව සතුටු කරන්න ගියේ නැහැ. එයාලට ඕන දේ කියන්න ගියේ නැහැ. දෙවියන් වහන්සේ කියන වචනය දෙමුවත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසන challenging word එකක් අභියෝගාත්මක වචනයක් වෙද්දී මිනිස්සු ජෙරමියාට ගරහන්න පටන් ගත්තා. මතක තියාගන්න. ස්වාමීන් වහන්සේගේ තුල ජීවත් වෙද්දී මේ අරගලය හරහා ඔබ මම යන්නම වෙනවා. හැබැයි හරි ලස්සන ජෙරමියා පළවෙනි පොතේ කියදා කළා කියනවා මට කසුකුසු ඇහෙනවා. හතර වටෙන් මාව කුමන්ත්‍රණය කරනවා. මාව වටන්න බොරුවල් හරනවා. 11 වෙනි වගන්තිය කතා කරලා කියනවා ජෙරමියා 20:11 බලන්න ජෙරමියාගේ වචන. එහෙත් සමිදුනි කියන්න හැමෝම කියමු. එහෙත් සමිදුනි ඔබතුමානෝ මහා යුද වීරයෙකුසේ මහා යුද වීරයෙකුසේ මා සමග සිටිනසේක. මා සමග සිටිනසේක. ඒ කියන්නේ ජෙරමියා කියනවා හතර වටේ ඔක්කොම මාව කුමන්ත්‍රණය කරත් ඔබ වහන්සේ මහා යුද්ධ වීරයෙක් වගේ මාත් එක්ක ඉන්නවා. මගේ ආදර ප්‍රේමාන්තේනි මහා යුද වීරයෙක් වගේ ඔබගේ මගේ ජීවිතයේ ඔබ දෙවියන් වහන්සේට බය නම් ඔබ දෙවියන් වහන්සේට බය නම් ඔබ මේ වෙන කිසි දෙයකට බය නැහැ. උන්වහන්සේට බය නම් උන්වහන්සේත් එක්ක නම් ඔබ ඉන්නේ. උන්වහන්සේගේ රැකවරණය තුල නම් ඔබ ඉන්නේ. ඔබ වෙන කිසි දෙයකට බය වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමාන්තයනි හිතන්න පුංචි දරුවෙක් ගැන හිතන්න. ඒ පුංචි දරුවා අම්මා තාත්තා එක පැත්තකින් අම්මගේ අතින් අල්ලගෙන එක පැත්තකින් තාත්තගේ අතින් අල්ලගෙන යනවා කියලා හිතන්න. එහෙම යනකොට ඉස්සරහට මහා යෝධයෙක් ආවත් ඉස්සරහා මොන ජගතෙක් ආවත් සිල්වෙස්ටර් සැලෝන් නැත්නම් බිල් ලාඩන් ඕන එක්කෙනෙක් ගන්න. පොඩි එකා තාත්තගේ අතයි අම්මගේ අතයි අල්ලගෙන ඉන්නවනම් කිසිම කෙනෙක්ට බය වෙන්නේ නැහැ. සමහරට අලියෙක් ආවත් බය වෙන්නේ නැහැ. තාත්තගේ අත අල්ලගෙන ඉන්න. අම්මා තාත්තා බය වෙන කරන්නේ. තේරුණාද කියන එක? හැබැයි පොඩි එකා බය වෙන්නේ නැහැ. අම්මා තාත්තගේ අත අල්ලගෙන ඉන්න නිසා. එයා දන්නවා අම්මා තාත්තා මම බලා ගන්නවා. උන්වහන්සේ ඔබගේ අම්මා, උන්වහන්සේ ඔබගේ තාත්තා. දේව තාත්තා කිව්වට දේව අම්මා කියන්නේ මරියතුමිය හරි. නමුත් ඒ උන්වහන්සේ තුල තමයි ඒ අම්මත් ඉන්නේ තාත්තත් ඉන්නේ. අම්මා කෙනෙක් වගේ ඔබව දනිස් මත තියලා නලවනවා කියලා යෙසායා 66 කතා කරලා කියනවා. හොසියා 10 කතා කරලා කියනවා මම ඔබට පහත් වෙලා කෑම කවනවා කියලා. උන්වහන්සේ කතා කරලා කියනවා මම ඔබව නලලට තියනවා කියලා හොසියා පොතේ. උන්වහන්සේ කියනවා හැකිද මවකට තම කිරි දරුවා අමතක කරන්නට. එසේ කළත් මම ඔබව කස් කිසිදා අමතක කරන්නේ නැහැ කියලා යෙසායා 49 15 උන්වහන්සේ කතා කරලා කියනවා. අම්මට ආදරේ කියා දුන්නේ උන්වහන්සේම තමයි. තාත්තට ආදරේ කියා දුන්නේ උන්වහන්සේ ඒකයි. ඒක අපි කියන්නේ අම්මා වගේ ළඟයි තාත්තා වගේ රකි. ඔබේ ආදරේ එහෙමයි. මගේ ආදර ප්‍රේමාන්තේනි. ඔබට ඒ සංරක්ෂණය තියෙනවා නම් ඔබ දන්නවා නම් උන්වහන්සේ ඔබත් එක්ක සෙන්පතියෙක් වගේ ඉන්නවා කියලා. ඔබගේ ගරුබිය එතනට නම් තියෙන්නේ. ඔබගේ ගරුබිය එතනට නම් ඔබ උන්වහන්සේට ගරු කරනවා. ඒ ආදරය මට උන්වහන්සේ නැතිව බෑ. මට ඔබව නැති වෙයිද කියලා බයයි. සමහරට අපි ආදරේ වැඩි වුණාම අපි අහනවා ඔයා මාව දාලා යනවද කියලා. දාලා යනවා තමයි ඉතින්. ජීවිතේ නැහැ කියලා කිව්වද? දාලා යනවද? ඒ කියන්නේ දාලා යනවද කියලා බයයි. නැති වෙයි කියලා බයයි. එයා දැනෙන ආදරය. හිතන්න ඒක ආදරයට වඩා ආදරයක් එක්ක තියෙන ගරුත්වයක් දෙවියන් වහන්සේ මට ඕනේ හුස්මක් වගේ මගේ ජීවිතේ රැඳෙන්න ඕනේ කියන ඒ දැඩි කෑදරකමක් දෙවියන් වහන්සේට ඇති පෙරේතකමක් එක්ක දැනෙන ආදර ගරුබියක්. දේව ගරුබිය කියලා කියන්නේ. මගේ ආදර ප්‍රේමාන්තේනි ඒ බය වෙනස්. ලෞකික බය, අරයට බය, මෙයාට බය, ආර්ථික ප්‍රශ්නව, කොරෝනා, මේ ණය බර, මේවට තියෙන බයත් එක්ක එක වෙනස්. ඔබ උන්වහන්සේට බය නම්, උන්වහන්සේට ගරුබිය තැනවා නම්, ඒ අත් දෙක ඔබ අල්ලගෙන ඉන්නවා නම් මොන දේ ප්‍රශ්නේ ආවත් ඔබ හෙල්ලෙන්නේ නැහැ මගේ ප්‍රේමාන්තේනි. මතක තියාගන්න. ඒක මා සුන්දර පණිවිඩයක් අද උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ ඒක කියන්න පෙන්නන්නේ ගේ කුරුල්ලෙක්ව, ස්පැරෝ.
ඔය ඉන්නවා තුට්ටු දෙකක් වටින්නේ නැහැ. උන්වහන්සේ කියනවා තුට්ටු දෙකක්වත් වටින්නේ නැති අර ගේ කුරුල්ලා දිහා බලන්න. උන් එකෙක්වත් වැටෙන්නේ නැහැ. ස්වර්ගේ තාත්තා දන්නේ නැතුව. ඒ කියන්නේ තාත්තා එයාලගේ ජීවිතේ වෙන දේ දන්නවා. උන්ව වැටෙද්දි තාත්තට තේරෙනවා. උන ඒ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. උන්වහන්සේ කියනවා ඒ ගේ කුරුල්ලා වටිනවට ඒ කිරලා ගේ කුරුල්ලා ස්වාමීන් වහන්සේට වටිනවා. ඔබ ගේ කුරුල්ලෝ රාශියකට වඩා උන්වහන්සේට වටිනවා මගේ ප්‍රමාන්තියනේ. ගොඩාක් ඔබ වටිනවා. යකා හැමතිස්සෙම හදන්නේ මේ වටිනාකම ඔබගේ ජීවිතේ අයින් කරන්න. ඒක උට කරන්න පුළුවන් ලේසිම විදිය. ලේසිම විදිය. ඔබගේ පාපයත් එක්ක. ඔබ පාපයක වැටුනහම බසික්කිත කමක හිර වුණාම ඔබ චරා විදියට පව් කරයින් පස්සේ ඌ ඇවිල්ලා කියනවා ෂික් කාල කන්නයා චරා අම්මනයා ඌ ඇවිල්ලා කියන්න ඕන ඔක්කොම කියලා ඔබ වටින් නැති තැනකට පත් කරනවා. ඊට පස්සේ ඌට ලේසි ඔබ බය කරන්න. අපිට වටින දේ අපි රකිනවා. වටින දේ රකිනවා. ඉමිටේෂන් මාල, ප්ලාස්ටික් මාල, කරාබු මේවා ඔබ ගෙදර ඔහේ ඩ්‍රෙසින් ටේබල් එක ගාව දාලා තියෙනවා. ඒ ගලවලා දානවා. නැති වුණත් එච්චර ගහනක් නැහැ. හැබැයි රත්තරන් පොට්ටනි බැඳලා, හංගලා, පරිස්සම් කරලා, ලොකර්ස් වල දාලා තියන්නේ. මොකද වටින නිසා. වටිනවා නම් රකින්නවා. ඔබගේ ජීවිතයේ ඔබව රකින්නවා කියන සාතිකය ඔබට නැති වෙනවා. ඔබ වටිනවයි කියන වටිනාකම ඔබගේ ජීවිතේ ගියයින් පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ඔබගේ වටිනාකම මැනගන්නේ ඔබගේ අම්මා තාත්තා ඔබට කියපු දෙයින්, ඔබ ආදරය කරන අය කියපු දෙයින්, ඔබගේ බිරිඳ ස්වාමිපුරුෂයාගේ වචන වලින් ඔබ වටිනාකම මැනගන්නේ. ඔබ වටිනාකම ඔබ මනින්න දෙන්නේ තව කෙනෙක්ට ඔබගේ ජීවිතය. මගේ ප්‍රේමවන්තනි, ඔබගේ වටිනාකම ඔබට තව කෙනෙක්ගේ අතින් ගන්න බෑ. ඒ අය වස්තුව කියයි, මගේ පණ කියයි, මගේ දෙයියෝ කියයි වැඩේ කරගන්න. පාවිච්චි කරයින් පස්සේ හපයක් වගේ තුක් කියලා ඔබව අහක් කරනවා. ලෝකේ ස්වභාවය එමය. ඔබගේ වටිනාකම ලෝකයෙන් අහන්නට එපා. එක තාත්තා කෙනෙක් ගාවට පුතා ඇවිල්ලා අහනවා, අප්පච්චි මම කොච්චර වටිනවද? පොඩි එකා දිහා බලලා අප්පච්චි කියනවා, හරි පුතේ මං කියා දෙන්නම්. ඊට පස්සේ අප්පච්චි ගේ ඇතුලේ මොකක්ද ගලක් අරගෙන යනවා දිලිස්සෙන. දිලිස්සෙන ගල පුතාට දීලා කියනවා, පුතේ ඔයා ගිහිල්ලා මේක ටවුමට ගිහිල්ලා වට හම්බෙන මුල්ම කෙනාට දීලා අහන්න කොච්චර වටිනවද කියලා. ඒක ඇවිල්ලා දෙන්න එපා, මට ඇවිල්ලා ආයි කියන්න. ඉතින් තව ලොකු කෙනෙක් එක්ක යවනවා. ඊට පස්සේ හම්බ වෙනවා මාළුකාරයෙක්ව, මාළු විකුණන මිනිස්සෙක්ව. අංක මේක කොච්චර වටිනවද? පුතා ඔකට රුපියල් 200ක් දෙන්න. ඇවිල්ලා කියනවා රුපියල් 200ක්. තාත්තේ රුපියල් 200ක් අප්පච්චි කියනවා. ආත්තද හරි. කොහොම ඉන්න දැන් යන්න තව තැනකට යනවා. ඊට වඩා ටිකක් ලොකු මිනිස්සෙක් ගාවට යනවා. එයා කියනවා රුපියල් 2000ක් දෙන්නම් කියලා. තාප්පච්චි රුපියල් 2000ක් කියලා කිව්වා. හරි දැන් පුතේ මම කියන තැනට ගිහිල්ලා පෙන්නන්න. ඒ ගමේ හිටිය ප්‍රසිද්ධම මැණික් මුදලාලිගේ නම කියලා කියනවා එයාට ගිහිල්ලා පෙන්නන්න කියලා. එයා ගිහිල්ලා පොඩි එකා මැණික් මුදලාලිට අංකල් කියලා පෙන්නනවා ඒ දිලිසෙන ගල් කැඩේ. මැණික් මුදලාලික දැක්ක ගමන් පුටුවෙන් නැගිටිනවා. හිතා ගන්න බෑ. තේරුණාද? හිතා ගන්න බෑ මොකක්ද කියලා. පුටුවෙන් නැගිටලා මොකද කරන්නේ? මේක මොකද්ද පුතා? අප්පච්චි දුන්නේ කීයද කොච්චර වටිනවද කියලා අහුවා. පුතා මේකේ වටිනාකම මට කියන්න බෑ. කෝටි 2කට වඩා දෙන්නම් කියලා. මුදල් උඩ යනවා. මෙම අප්පච්චි කෝටි 2ක් දෙන්නම් කිව්වනේ. ඊට තල වටිනවා කිව්වනේ. ඇත්තද පුතේ? එහෙනම් දැනගන්න. ඔබ කාගේ අතේද ඉන්නේ? ඒ තරමට ඒ ඉන්න කෙනාගේ අතේ ඒ ඔබ කාගේ අතේද ඉන්න කෙනානුවයි ඔබගේ වටිනාකම තීරණය කරන්නේ. ඔබ ජීවිතේ එක එක්කෙනාට දුන්නොත් එයාලට වටින්නේ එච්චරයි. හැබැයි ඔබගේ වටිනාකම දන්නේ උන්වහන්සේ.
ඒක නිසා ඔබගේ ජීවිතය හැමතිස්සෙම ලෝකයේ සිද්ධි වලින් ඔබගේ වටිනාකම් අනින්නට එපා. උන්වහන්සේගේ අතට ඔබගේ ජීවිතය බාර දෙන්න. ස්වාමීන් වහන්සේ එකයි ජේසු කිසිම කෙනෙක් ගාවට ගියේ නැත්තේ. ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්න ඉස්සෙල්ලා ජෝර්දාන් නදියේ ගිලිලා ඒ මිනිස්සුන්ගේ පව් දිය වෙච්ච ඒ ගඟේ ගිලිලා ජේසු නැගිට්ටාම උන්වහන්සේ ගොඩ වුණාම අහස පැලිලා අහස විවර වෙලා සුද්ධාත්මයන්ව කතා කරා. මොකද කිව්වේ? ඔබ මාගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. මගේ ආදර ප්‍රේමාන්තයනි. එතකොට තාත්තා ජේසු දැනගත්තා මට මාව මගේ තාත්තට වටිනවා. ජේසුට කෙල ගහද්දි ජේසු දැනගත්තා මගේ අප්පච්චිට මාව වටිනවා. ජේසුට පයින් ගහද්දි කසෙන් ගහද්දි නීච අදමෙක් වගේ ඇන්න ගහලා මැරෙන්න යද්දි තාත්තට ඒකගේ තාත්තේ මගේ ජීවිතය වහන්සේට බාර කරනවා. තාත්තට බාර කරන්නේ එකයි. තාත්තගේ අතටයි දෙන්නේ මිනිස්සුන්ගේ අතට නෙමෙයි. උන්වහන්සේටයි ඔබ වටින්නේ. ඒක උන්වහන්සේ කතා කරලා කියන යසාය 43 4 වෙනි වගන්තිය. උන්වහන්සේ කතා කරලා කියනවා යසාය 43 4 වෙනි වගන්තිය. උන්වහන්සේ බලන්න නුඹලා මාගේ කියන්න. මාගේ හැමෝම කියන්න. නුඹලා මාගේ ඇස් හමුවෙහි වටිනා වස්තුවක් වන බැවින්ද. වටිනා වස්තුවක් වන ගරු කටයුතුව ගරු කටයුතු සිටින බැවින්ද. සිටින බැවින්ද මා නුඹලාට මා නුඹලාට පෙම් කරන බැවින්ද. තෙම් කරන බැවින්ද උන්වහන්සේ කතා කළා කියන්නේ මගේ ප්‍රමාදනි. ඔබව උන්වහන්සේට වටිනවා. ඒ නිසා යකාට ඉඩ දෙන්න එපා. ඔබගෙන් අඩුපාඩු වෙයි. ඔබගෙන් දුර්වලකම් වෙයි. ඔබ චූටි අතදරුවෙක් වෙයි හිතලා බලන්න. මලා චොච්චු මාන්නෙක් ආන්දන් චොච්චු අම්මා දැන් නලවනවා. ඊට පස්සේ ඔන්න නම්බර් 1 කරගන්නවා. නැත්නම් නම්බර් 2 කරගන්නවා. ඔන්න දැන් අත්. මොකද කරන්නේ? මලද්ද වරකාදිය ඇක්කා තේරුණාද? ෆයර් බ්‍රිගේඩ් එකේ වතුර විදින කරගා ගාලා සෝදනවා. එහෙමද? ඊයා අම්මලා කැතකුණු සුද්ධ කරන්නේ හරියට නේ රත්තරන් කැට වගේ. අන්න මගේ චුට්ටු බාටිය චාක කරගත්තද එහෙනම් කියලා තේරුණාද? ඒ ආදරෙමයි තියන්නේ. ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. දෙවතාත්තා ඔබ ජීවිතේ අනාගතයි. ඔබ ජීවිතේ නන්නත්තර කරගද්දි, ඔබ ජීවිතේ පචාත කරගද්දි, ඔබ ජීවිතේ විනාශ කරගද්දි, ජීවිතේ පව්වල ගිලෙද්දි, ඌරු කොටුවේ ඌරු කෑම කන කොටත් තාත්තාගේ ආදරේ සැලැස්ම වෙනස් වෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. උන්වහන්සේ ඔබට ආදරේ. කවදාවත් ඔබගේ බිරිඳට ඔබ වටින එකක් නැහැ. ඔබගේ ස්වාමිපුරුෂයාට ඔබ වටින එකක් නැහැ. ඔබගේ දරුවන්ට ඔබ වටින එකක් නැහැ. ඔබගේ දෙමව්පියන්ට ඔබ වටින එකක් නැහැ. ඒ බයින කතා කරන දේවල් වලින් ඔබගේ ජීවිතය හෙට්ටු කරගන්න එපා. ඔබගේ ජීවිතය මායිම් කරගන්න එපා. ඒකයි ඔබට පෞද්ගලික යාඥාවක් ඕනේ. ඒකයි අද සුවිශේෂ ලස්සනට කියන්නේ මම ඔබගේ කනට කොඳුරනවා. අද වචනේ ගලන්න උන්වහන්සේ කතා කරලා කියනවා මම ඔබගේ කනට මුමුණන දේ මම ඔබට ඔබගේ කනට මුමුණන දේ ඔබ ප්‍රසිද්ධිය කියන්නේ 27 වෙනි වගන්තිය. මතෙව් 10 27 වෙනි වගන්තිය. උන්වහන්සේ කියනවා බලන්න. මා විසින් ඔබට කියන්න මා විසින් ඔබට අඳුරේදී පවසන ලද දෙය අඳුරේදී පවසන ලද ඔබ දවාලේදී කියන්න. ඔබ දවාලේදී ඔබේ කනට ඔබේ රහසින් ඇසෙන දෙය රහසින් ඇසෙන ගෙයි මුදුන් වලින් ප්‍රකාශ කරන්න. ගේ මුදුන් වලින් ප්‍රකාශ කරන්න. අඳුරේදී රහසින් කියන දේ කනට මුමුණන දේ. ඒ කියන්නේ උන්වහන්සේගේ රහස් ඔබ දන්නවා. ලං වෙලා කනට කොඳුරන්නේ උන්වහන්සේ ආදරවන්තයෙක් වගේ. ජීවිතේ ඔබට නිරන්තරයෙන් උන්වහන්සේත් එක්ක තියෙන කනෙක්ෂන් එකක්. ඒ ආදරයක් එතනයි ඔබට වටිනාකමක් තේරෙන්නේ. එළියේ කරන දෙයට නෙමෙයි. ඒකයි උන්වහන්සේ ජෝම්තුමාගේ 3 වෙනි පරිච්ඡේදය කතා කරලා කියන්නේ මනාලිය අයිති මනාලයාටය. එතකොට මනාලයා ළඟ සිටින ඔහුගේ ප්‍රේම කළ ඔහුගේ හොඳම මිත්‍රයා ගැන කතා කරනවා. ජෝම්තුමාගේ 3 වෙනි පරිච්ඡේදය 29 වෙනි වගන්තිය. ජෝම් 3 29 වෙනි වගන්තිය. මනාලිය අයිති කියන්න මනාලය අයිති මනාලයාටය. මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා සවන් දෙන ඔහුගේ මනාලයාගේ කටහඬ අසා මනාලයාගේ අතිශයින් ප්‍රීති ප්‍රමුදිත වෙයි. අතිශයින් ප්‍රීති ප්‍රමුදිත. මගේ ආදර ප්‍රේමවන්තනි මනාලය කියන්නේ ජේසුස්. මේ ස්ථාවක ජීවන්තුමා කතා කරන්නේ. මනාලිය කියලා කියන්නේ සභාව. ශ්‍රාවක ජීවන්තුමා කියනවා මනාලයා අයිති මනාලියටය. මනාලිය අයිති මනාලයාටය. ඒතර මම කවුද? අපි ඇවිල්ලා මනාලයා ළඟ සිටින ඔහුගේ මිත්‍රයා. මනාලයාගේ කටහඬ අසා
ප්‍රීති ප්‍රමුදිත ඒ වචනේ ආයි ගන්න. ප්‍රීති ප්‍රමුදිත වෙයි. වචනේ මොකද්ද කතා කරලා කියන්නේ? මේ මාගේ ප්‍රීතිය කියන්නේ. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ පිරී ඇත්තේ එබැවිනේ. එබැවිනි. ඒ කියන්නේ ඔබගේ ප්‍රීතිය ඒ කටහඬ උනාස ඔබගේ කනට කොඳුරලා කියන දේ ඒ රිලේෂන්ෂිප් එක. ඔබේ රිලේෂන්ෂිප් එක තියෙනවා නම් ඔබ කවදාවත් ඔබගේ වටිනාකම බාල්දු කරන්නේ නැහැ. ලෝකයේ වටිනාකම් ඉස්සරහා ඔබ දන ගහන්නේ නැහැ. පුද්ගලයන් මිනිස්සු කියන පදවලට නටන්නේ නැහැ. මිනිස්සු කරන්න කියන අසමච්ඡාති දේවල් කරන්නේ නැහැ. බජාරයකට සෙට් වෙන්න උන්වහන්සේව පාවා දෙන්නේ නැහැ. ලෝකේ සේක ගන්න, ලෝකේ රෙකග්නිෂන් එක, ලෝකයේ තුල පොපියුලර් වෙන්න, ඡන්දේ ගන්න උන්වහන්සේව උගස් තියන්නේ නැහැ මගේ ප්‍රමාන්තේරි. ඒ උන්වහන්සේ කතා කරලා කියන්නේ ඔබ සම මේ ලෝකේ මම මාව පිළිගන්නවද? ස්වර්ගයේදී මම ඔබ පිළිගන්නවා. ඔබ මේ ලෝකේ මාව ප්‍රතික්ෂේප කරනවද? ස්වර්ගයේදී මම ප්‍රතික්ෂේප කරනවා. බය උන්වහන්සේට විතරයි. ඔබ මේ ලෝකෙට ආවේ උන්වහන්සේ ඔබත් එක්ක තියෙන දේ, ඒ ආදරය වහලවල් මුදුරින් ප්‍රකාශ කරලා කියන්න, මුළු ලෝකයටම ප්‍රකාශ කරන්න. ඔබගේ ඒ කාර්යය කිසි බයක් නැතුව කරන්න. ජෙරමියා කරා වගේ මිනිස්සු මොන දේ කරත් ජේසු වෙනුවෙන් පෙනී ඉන්න. ජේසු ප්‍රතිපත්තියක් තියෙන්නට ඕනේ. ජේසු පිස්සුවක් තියෙන්නට ඕනේ. ජේසු ප්‍රතිපත්තිය තුළ ඔබ බජාරෙකම කට්ටියම බොනවා නම් ඔබ එතන කෙලින් ඉන්නවා නම් ඔබ කෙලින් ඉන්න. අනිත් අය මොනවද හිතයි කියලා බීතුරුවට දාගෙන බොරුවට ඉන්න මොනවටද? බොන්න නැත්තම් බොන්නේ නැහැ. වැරදි අසභ්‍ය දෙයක් සැරිසරන ඔබගේ බජාරකේ ඔබ ඒ දේ එපයි කියන්න. ඔබට ධර්මය කියලා කියයි. ඔබ ප්‍රතික්ෂේප කරයි. ඔබ අනිත් අය වැරදි දේවල් කතා කරන්ති ඔබ එතනට උල්පන් දැන් නොදී ඉන්න. ඩබල් මීනින් ජෝක්ස් දාද්දි මිනිස්සු මොනවා හිතයිද? ඔබ දන්නවා ඒක වැරදි කියලා. ඒත් ඔබ hina වෙවි, ඒකට ප්ලග් වෙවි, සෙට් වෙනවා. ස්වාමින් වහන්සේව අන්ප්ලග් කරගෙන. මගේ ආදර ප්‍රමාණය. සාක්ෂි දරන්න. එක හෙන්චයියන්ට බය වෙන්න එපා. ලෝකේ එයා උනාසේකයි කියන්නේ ඔබගේ ශරීරය මරලා ඔබගේ ආත්මයට මුකුත් කරන්න බැරි අයට බය වෙන්න එපා. වැඩිම වුණත් මරයි. මරන්න කියන්න මගේ ප්‍රමාණය. හැබැයි මගේ ආත්මය සප්‍රසාදික ජීවිතේ පෝෂණය වෙන මගේ ආත්මයට අත තියන්න කිසි කෙනෙකුට බෑ මගේ ප්‍රමාණය. ඒක උනාසේ අද දයාබරව ඔබව ගිය සතියේ අපි සප්‍රසාද මංගල්‍යය සැමරුවේ. අපි සප්‍රසාද මංගල්‍යයේ පෝෂණය ලැබලා සප්‍රසාද වහන්සේගේ පෝෂණය ලැබලා ඒ සප්‍රසාදික ජීවිතයක් අනිත් අය වෙනුවෙන් කැඩෙන ජීවිතයක් ජේසුගේ ආදරය බෙදෙන ජීවිතයකට උන්වහන්සේ ඔබ මාව යවන්නේ. අද සුදතුම් පිය දිනය. සුදතුම පියතුමා වෙනුවෙන් අපි ආඥා කරන දවස. ඒ වගේම අද තමයි ෆාදර්ස් ඩේ. පියවරුන්ගේ දවස. මගේ ආදර ප්‍රේමාන්තයනි. ඒ තාත්තා දේව තාත්තගේ ආදරය තුල රැඳෙමු. කිසිම දවසක අපි වත නොහරින ඒ තාත්තව විඳගමු. ඒ ආදරය තුල රැඳෙමු. ඒ ආදරය තුල යැපෙමු මගේ ප්‍රේමාන්තයනි. උන්වහන්සේගේ සනාත සහතික බව කිසි දවසක කිසි කෙනෙකුට බය වෙන්නට එපා. ඔබ යාඥාවේදී ඔබ මේ දේ ඩීල් කරන්න ඕනේ. ඔබ ඇත්තටම බය මොකක්ද? ඇයි බය කියනක ජේසු ඉස්සරහට අරගෙන ඇවිල්ලා දිගාරින්න. ඔබව නිදහස් වෙන්න ඕනේ. යකාට ඔය බය කියන කොක්ක ගහලා ඔබගේ ජීවිතේ පස්සට අදින්න දෙන්නට එපා. ඔබ ස්ථීර ගමනක යන්න. උන්වහන්සේගේ වචනය පල්ලිහ කරගන්න. උන්වහන්සේගේ වචනය කඩුව කරගන්න. උන්වහන්සේගේ ස්වාමීන් වහන්සේ සන්නාහෙන් සන්නද්ධ වෙන්න. හැම අභියෝගයකදීම ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්න බව දැනගන්න මගේ ප්‍රේමවන්තයනි. එනිසා සිතුවිලි නෙමෙයි, ලෝකයේ ඔබට කතා කරන දේ නෙමෙයි. උන්වහන්සේ ඔබව රකින්න බව දැනගන්න. හැම අරගලයකදීම ඔබ ලෝකයට බය වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ ලෝකයට බය වෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ තුල දේව ගරුබියත් එක ජීවත් වෙන්න. උන්වහන්සේ අද කියනවා ඔබව මට වටිනවා. වටින දේ රකින්නවා. රකින්නේ උන්වහන්සේ ඔබට ආදරය නිසා මගේ ප්‍රේමවන්තයනි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඒක උන්වහන්සේ කියනවා හැම කිසකයක්ම ගැනලා තියෙන්නේ ඔබගේ. උන්වහන්සේ දන්නවා ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ හැම ඩීටේල් එකක්ම. උන්වහන්සේ කියන්නේ එක හිසකයක්වත් ගැලවෙන්න දෙන්න. එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ හිසකේ වැටෙනවා. හැබැයි මම දන්නවා. Exactly ඔබගේ ජීවිතේ වෙන හැම දෙයක්ම මම දන්නවා.
ඔබ ප්‍රතික්ෂේප වෙන විදිය, ඔබගේ ඇතුලේ අරගලය, ඔබ කන කට්ට, ඔබගේ වේදනාව, ඔබගේ තනිකම, ඔබගේ අසහනය, ඔබගේ පීඩාව, ඔබගේ බය මේ හැම දෙයක්ම දන්නවා. ඔබ ප්‍රතික්ෂේප වෙනවා, මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා, ඔබව පහත් කරනවා, ඔබ අසාධාරණ වලට ඔබ යනවා. උන්වහන්සේ දන්නවා. He will never let your pain go down drain. ඔබ උන්වහන්සේගේ අතේ එල්ලිලා ඉද්දී ඒ මොන දේ වුණත් උන්වහන්සේ ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ මිෂන් එකට මෙහෙවරට පාවිච්චි කරනවා. ජෙරමියාගේ අරගලය පාවිච්චි කරා, ජේසුගේ වේදනාව පාවිච්චි කරා. දේවා මගේ හදවත කඩුවකින් මෙන් සිදුරු වුණා. සිමියෝන් කියනවා බොහෝ දෙනාගේ රහස් කල්පනා එළිදරව් වෙන පිණිස ඇය වේදනාවට ගියේ. ඔබගේ වේදනාවේ තේරුමක් තියෙනවා. මගේ ආදරේ මහන්තයනි, ඒ අත අතාරින්නට එපා. ඔබ මොනතරම් රිදුනත් ඒ අත ගසලා දාන්නට එපා. ලෝකයට බය වෙන්නට එපා. ස්වාමීන් වහන්සේගේ අත අතාරින්න විතරක් බය වෙන්න. උන්වහන්සේගෙන් ඈතට යන්න විතරක් බය වෙන්න. වෙන කිසි දෙයකට බය වෙන්නට එපා. උන්වහන්සේ ආදරේ. ගිනි මැද, අරගල මැද, ප්‍රශ්න මැද, වේදනා මැද ඒ තාත්තට ඔබ වටිනවා. යකා කියයි බොරු එපියා නිසා. හැබැයි මතක තියාගන්න. ඔබව ස්වාමීන් වහන්සේට වටිනවා. වටින දේ උන්වහන්සේ රකින්නවා. රකින්නේ ලෝකයේ රකින්න විදියට නෙමෙයි. ඔබව ප්‍රශ්න අරගල අස්සේ ඒ හැම වේදනාවක්ම සුසුමක්ම උන්වහන්සේගේ මෙහෙවරට පාවිච්චි කරනවා. උන්වහන්සේ කාර්යයකට පාවිච්චි කරනවා. සාක්ෂි දරන්න මම ස්වර්ගයේ උන්වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වෙනවා. ඔබගේ නම ස්වර්ගයේ ලියලා තියෙන නිසා සතුටු වන්න. ඔබ ලෝකයේ ඉස්සරහා සාක්ෂි දරන්න හැම ශද්‍රක්, මේෂක්, අබේද්නෙගෝ ගිනි මැද හිටියා වගේ ඔබ ප්‍රතික්ෂේපයේ ඉස්සරහා මිනිස්සුන්ට බය නැතුව ජේසුත් වෙන්ම ඉන්න ස්වර්ගයක් සූදානම් ඔබ පිළිගන්නට මගේ ප්‍රේමාන්තයනි. ඒ නිසා මේ ලෝකේ කිසි දෙයකට බය වෙන්නට එපා. ජේසුට ඔබව වටිනවා. වටින දේ උන්වහන්සේ රකින්නවා මගේ ප්‍රේමාන්තයනි. සුළු මොහොතක් දෙනෙත් වසාගෙන මේ වචනය අයිති කරගන්න. අපි නැගිට සිටිමු. විශ්වාසය ප්‍රකාශ කරන්නට සූදානම් වෙමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. පෙනුන පෙන සියල්ලද අවදාළ සියලු බලදීපයන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සමකල්ද පියාණන්ගේ ජනිත සේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සබෑ දෙවියන්ගේ සබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවුනු ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වැතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝදේශාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළ සේක. ශුද්ධාත්ම වහන්සේගේ අනුභවයෙන් කන්නේ මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අපෝදේශා පොන්සිය පිලාත් යටතේ කුරුසේ යන ගැසුණු ලැබ මරණය වේදනාව විඳ උකුත් වී තම්පත් කළ ලැබුසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේ. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්න්ද වූ ශුද්ධාත්මයන්න් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දෙවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. අපි අපේ ඉල්ලීම් ස්වාමින් වහන්සේට පුද කර සිටිමු. විශ්වාසගේ ආඥාවලට සහභාගී වෙමු.
ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණෙනි, එදිනෙදා ජීවිත ගැටලු හමුවේ විශ්වාසයේ ජීවිතයෙන් සහ දේව ප්‍රේමයෙන් ඈත් වී කලකිරීමෙන් දිවිගෙවන සෑම දෙනාට ඔබ වහන්සේගේ කරුණාව දානය කරමින් විශ්වාසය තුල තිර වෙමින් සැබෑ කිතුණු ප්‍රේමයට සාක්ෂි දරණට අවසි වරම් දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණෙනි, අප සභාවේ දේරාණන් වන ප්‍රැන්සිස් සුදතුම් පියාණන්ද සියලුම පූජක පැවිදි ගිහි සෑම දෙනාද ආශිර්වාද ගන්නුව මැනව. ලෝකය තුලම පවත්නා වසංගත තත්වයේ හේතුවෙන් අසරණව දිව්‍ය පූජා නොමැතිව විශ්වාසයේ මද තත්වයට යමින් ඉන්නා වූ අය වෙනුවෙන් දිවි දුන් යදින්නටත් කිතුණත්වය ආරක්ෂා කරමින් ජේසුගේ ආදරය සභාව තුල නොනවත්වා දැරීමට ඔවුන්ට හැකිවන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. ආදර දෙවි පියාණෙනි, කොරෝනා වසංගතය නිසා රෝගීව සිටින රෝගය තහවුරු කර නොගත් සහ එම නිසා මරණයට පත් වූ ඔයවලුන් උදෙසා යදිමු. ජීවිතය තුල උච්ච වැටීමකට පත් වී සිටින අවස්ථාවක ඔවුන්ගේ ජීවිතයන් ගොඩ නැගීමට ඔබගේ දයාබර අත දිගු කළ මැනව. එලෙසම වසංගතය ආසාදිත සියලුම දෙනා ආරක්ෂා කරන මෙන් සහ එය පැතිරීම වැළැක්වන මෙන් අපි ඔබ වහන්සේට යදිමු. ස්වාමිනී අප කරන යාඥා සවදාළ මැනව. සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික ඉල්ලීම උදෙසා මැදිහත් වෙමු. මෙකිද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරු පිදීම වඩිවන්න. පුදන්නද ඔබ හට දෙවි සමිතේ කරුණාවෙන් පිරියාදරයෙන් පින්වර දෙවි සමිතේ පාපී වූ අප දුර්වලකම් නැත් ආදර දෙවි ඔබගෙන් අපලද අප ජීවිත සැම ඔබට පුදවි සමිතේ මොනවාගේ නෙන්නද මොනවා පුදන්නද ඔබ හට දෙවි සමිතේ කරුණාවෙන් පිරියාදරයෙන් පිරි පෙම්බර දෙවි සහෝදරවරණේ සහෝදර සහෝදරනි මාගේ සහ ඔබගේ ආගේ සියලු බලති දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අතුල සදාද අපට තමන් වහන්සේගේ මුරුෂ්ඨ සභාවට ප්‍රයෝජනයක් වන සදාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නා සේක්වා. සදාතන දෙවි ස්වාමීනි ඔබ වහන්සේට අපගේ ප්‍රශංසාව හිමි කරමින් අප හා සමගී වනු සඳහා අප පුදන යාග්‍ය කරුණාවෙන් පිළිගත මැනව. මේ පිදුම හේතු කොට අපගේ හදවත් පරිශුද්ධවත් වී ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් නිරතුරු රැඳෙන්නටද අපගේ ප්‍රේමයෙන් කෘතඥ වන්නටද අපට වරම් දුන මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ ඔබගේ උදයුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැනදීද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යයි සාධාරණ ගැලවීම දායකය.
ඔබ වහන්සේ සියලු දේ මැව්වේ ඔබගේ ධර්මයානන් වන උන්වහන්සේ හේතු කොටගෙනය. අප මුදන ගැලුම් කරුවානන් වශයෙන් ඔබ වහන්සේ එතුමාණන් අප වෙත එවුස්සේක. උන්වහන්සේ ශුද්ධාත්මයන්ගේ අනුභවයෙන් මිනිස් බවගෙන කන්‍යාවකින් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසියේ දෑත් වීදා මරණයේ වේදනා විඳ මරණය පරාජය කොට උත්ථානය ප්‍රකාශ කරමින් අප සෑම පරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබට හිමි කර දුන්සේක. එන්සර දූතයන්ගේද සියලු සුද්ධවරයන්ගේද සාදුකාරයත් සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සවිශුද්ධය ලෝකාග්‍රවිද ස්වාමීන් වහන්සේ සවිශුද්ධය අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පිරිතිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වරිතුමාන භාග්‍යවන්තය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනේ ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය. සියලු සවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබර වයද සිටින්නේමු. අප එසේ අදිනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේෂ්ඨ වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර ඔබේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමිනය කඩා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මගේ ස්වාමිනී මගේ දෙවියනී රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. සැමමෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ දානන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමාව සඳහා බෝධිසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේ මාසී කිරීම පිණිස මේ සිදු කරන්න. මගේ ස්වාමී මගේ දෙවියනි අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමී ඔබ වහන්සේ කුතුසේක ස්වාමී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනි උන්වහන්සේගේ මරණ උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුළුල්ලේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් නැමැති අපගේ පුදු පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ අගරාධිකෘතුමන්ද සහායක රාධිකෘතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සැලසුන මැනව. නැසීගේ දයාබර සියලු දෙනා සීකර යාඥා කරමු. පුතානේ බලාපොරොත්තු ඇතිව මේගේ අපගේ ආදර සහෝදර සහෝදරියන්ද වාසගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. ඔබ සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද එතුමියගේ දම්පතීන් වන ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන් ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව.
තවදුරටත් සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දෙවව දාල මැනව දොත් මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායකන පනතෙන් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙලොවේදී දිටි වේවා. අපගේ දිනදා භූෂණය අදා ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පපවස්සාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපති නම මුදාගත් මැනව. ස්වාමීනි සියලු අයහපති නම මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදෙමු. විට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතරුම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාට වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙනා වූ සාමයද සමගියද දාන කරන්නට කරුණා කළ මැනව. වහන්සේ සදාටම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපේ කෙනෙක් ආර්දාබර සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ්‍ය බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ්‍ය බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ්‍ය බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණනි ශුද්ධාත්මන වහන්සේගේ සහායකද වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ ශරීර රුධිරාන භාවෙන් මාගේ සෑම සියලු පවුලින්ද සෑම හැපතින මාගේ අමුදාගත් මැනව. වහන්සේගේ අනපනත් සියල්ලි නියලී සිටින සැලසුන මැනව. කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් දුරලන්නට වැඩියා වූ තැනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීමලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්නට සමාජ දුරස්ථභාවය තබාගෙන ඉදිරියට එන්න ගරාදි වැටේ කතිර දාලා තියෙනවා දන ගහන්නට ඕන තැන්. ඒ තැන්වල දන ගහන්න ඔක්කොම ඉදිරියට එන්නට එපා. ඒක ප්‍රශ්නයක් වෙන නිසා ඒ වගේම ඔබට නිදහස තිබෙනවා කැමති අයට සප්‍රසාද වහන්සේ අතට ලබා ගන්න. හැබැයි ඒක ගරුත්වයෙන් කරන්නට ඕනේ. ඔබට කැමති නම් විතරක් අතට ලබා ගන්න ඔබට නිදහස තියෙනවා. සභාව අවසර දෙලා තියෙනවා. ඔබගේ දකුණු අත උඩින් වම් අත තියන්න. වම් අත මතට මම සප්‍රසාද වහන්සේව තිබ්බයින් පස්සේ ඔබට දකුණු අතෙන් උන්වහන්සේව ලබා ගන්න. එතන ලබා ගන්නකම් අපි ඉන්නවා. ජේසුස් අරගෙන යන්න අවසරයක් නැහැ. ලොකු ගරුත්වයකින් ඒ දේ කරන්න. අනිත් අයට සාමාන්‍ය විදිහට දිවට උන්වහන්සේව ලබා ගන්නට ඔබට නිදහස තිබෙන බව මතක තබා ගන්න. අපි
ගීතිකාවට සහභාගී වෙමු. දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ වැතිගී ගයන්නෙමි තුතිගී ගයන්නෙමි කරන්නට දැල්වෙන පහනක් වේ දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට අවියක් වන්නට මා අවියක් වන්නට මා දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ වැතිගී ගයන්නෙමි තුතිගී ගයන්නෙමි ජනතාවම රස ගන්වන්නට පොළොවේ නවනක් වේ දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට අවියක් වන්නට මා අවියක් වන්නට මා දහසක් අතරින් මා තෝරාගත්තා වූ සමිඳුනි ඔබ හට නිරන්තරේ වැතිගී ගයන්නෙමි තුතිගී ගයන්නෙමි ගැලවුම් මාර්ගය සත්‍ය ඔබමයි සැබවයි සමිනේ සැබවයි ආවේ ජීවනයම දෙන්නයි වැටි වැටියෙන් දෙන්නයි සැම කන දිවිදෙන ඔබ බලයයි මගේ දිවි ඔබ නතු වේ ඔබ ඇති අය වෙත ජීවනයයි නැති අය වෙත මරණේ නොබියව නොසැලී සිටිනට සැමකල් එළවනු මගේ නම කියලා මගේ ජීවනයම ඔබ වේ ඔබ මගේ රැකවරණය වේ ගැලවුම් මාර්ගය
සත්‍යය ඔබමයි සැබෑවයි සමිදේ සැබෑවයි සතපන්නෝ සමිරුවේ ආදර මුවිනේ වතන් සමන්මන් මාහද පුබුදු කෙරේ ආදර මුවිනේ වතන් සමන්මන් මාහද පුබුදු කෙරේ අපි ආඥා කරමු. දෙවි ස්වාමීනි අපට නව ජීවයක් ලබා දෙන පිණිස බපුතුණවන්ගේ ශ්‍රී ශරීරයෙන්ද අමිල වූ ශ්‍රී රුධිරයෙන්ද වහන්සේ අප පෝෂණය කළසේක. නිරතුරු මෙම භෝජනයට සහභාගී වීම හේතු කොටගෙන ගැලවීමේ ඵල නිසැකව අත්කර ගනු සඳහා අපට පිහිටුව මැනව. මේකදී සදා ජීවදායකයන්න් වූ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සිළු බලති දෙවි මහෞත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමෙන්. යන්න සාමයත් උනාසගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. වාඩි වන්න මගේ ආදර ප්‍රේමාන්තයනි. අද දවසේ ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. දිව්‍ය පූජා 16ක් තිබුණා. විශේෂයෙන් මෑන්ටන්ට අපි ස්තුති කියලා කියනවා. උදව් වෙච්ච දරුවෝ හැම කෙනෙක්ටම, ගීතිකා කණ්ඩායම හැම කෙනෙක්ටම ස්තුති කියලා කියනවා. මේ දේවල් බෙදාගෙන කිරීම ගැන. තවම අපිට අවසර තියෙන්නේ 50 දෙනෙක්ට විතරයි මගේ ප්‍රේමාන්තයනි. සතියේ දවස්වල පූජාවන් සිරිත් පරිදි සිදු කරනවා. නමුත් පූජා වැඩියෙන් දීලා තියෙනවා ඔබට ජේසුව ලබන්න අවස්ථාව දෙන්නට. ඉරිදා හැමෝටම එන්න අවකාශය නැති නිසා. අඟහරුවාදා රාත්‍රී 7ට දිව්‍ය පූජාව සමාවෙන් 7:00ට දිව්‍ය පූජාව එම දෛවස්ථානයේ සිදු කරන සිංහල පූජාව. බදාදා ජුසෙතුමාගේ නුවාණය සමග දිව්‍ය පූජාව 6:00ට. ඉන් අනතුරුව බයිබල් අධ්‍යයනය 7:00 සිට 8:00 දක්වා ඔන්ලයින් ඒක අපි බ්‍රෝඩ්කාස්ට් කරනවා. ඔන්ලයින් ඒ පූජාව නුවාණය බයිබල් ස්ටඩි එක ඔන්ලයින් ඔබ බලන්නට අවස්ථාව තිබෙනවා. බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට නැවත දිව්‍ය පූජාවක් තියෙනවා. සිංහල දිව්‍ය පූජාවක් හෝල් එකේදී. ඒ වගේම සිකුරාදා සිරිත් පරිදි හවස 6:00ට දිව්‍ය පූජාවෙන් පසුව ප්‍රශංසා මෙහෙය සිදු කරනු ලබනවා රාත්‍රී 9 දක්වා. පෞද්ගලිකව ඔබව වෙන ආශිර්වාද කරන්නේ නැහැ. නමුත් ප්‍රශංසා මෙහෙයට ඔබට සහභාගී වෙන්න අවස්ථාව තිබෙනවා. නමුත් මේ සමාජ දුරස්ථභාවය තියාගෙනයි ඒ හැම කටයුත්තක්ම අපි කරන්නේ. ලබන සෙනසුරාදා ප්‍රශංසා මෙහෙය සදිව්‍ය පූජාව ඔන්ලයින් ඔබට සහභාගී වෙන්නටත් හැකියාව තිබෙන බව දැනුම් දෙනවා. ලබන සෙනසුරාදා උදෑසන 7:00ට දෙමළ පූජාව, 8:00ට සිංහල පූජාව. රාත්‍රී සවස 6ට දෙමළ පූජාව ශාලාවේදී, සවස 6ට ඉංග්‍රීසි දිව්‍ය පූජාව මෙම දේවස්ථාන තුළ සිදු කරනවා. එයත් ඔන්ලයින් ඔබට බලන්නට අවස්ථාව තිබෙනවා. ඉරිදා දිව්‍ය පූජාවන් සිරිත් පරිදි ඒ දිව්‍ය පූජාවන් සිදු කරනු ලබනවා. රාත්‍රී 7 දිව්‍ය පූජාව අපි ඔන්ලයින් ඔබට බලන්නට සහභාගී වෙන්නට අවස්ථාව උදා කරලා දෙනවා. අපි අවසාන ගීතිකාව සඳහා නැගිට සිටිමු ප්‍රේමවන්තයනි. ලෝකෙට දෙන්න බෙදා සාමේ දාන බෙදා ලෝකෙට දෙන්න බෙදා සාමේ දාන බෙදා අන්විලේ සංසනු පිහිසෙමගත් සොයනට මාගෙන නුසිත වගති
ගුරු දෙවිදී මට දෙන්න සක් දක්නට අනුන්ගේ දුක දහසක් ලෝකෙට දෙන්න මෙදා සමේදාන බෙදා ලෝකෙට දෙන්න මෙදා සමේදාන බෙදා සියලු දෙනාම සාන්ත කුරිසය අඩයාලමෙන් අපේ සතුරන් කලවා දේවා අපගේ දෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රිතු සාන්තිකෙත් නාමෙන් ඔබ සෑම දිනාටම ජේසු පීඩයි ජේසු පිටයි පාද